Okay. Princess also could be a little child, but she is brought up in a different setup. කියලා මං කිව්වා විවිධ වූ සමාජ තලයක් තුළ අයව ලොකු මහත් කරන්න පුළුවන් කියන කතාව. It is metanomic රූපාත්මකයි සංකේතාත්මකයි. metanomic කියන්නේ metanomic කියන වචනේ තේරෙන්නේ අපිට දැන් රත්තරන් සපත්තු කියපු ගමන් තේරෙනවා සල්ලි තියනවා කියන එක නේ. කුරුසිය කියපු ගමන් තේරෙනවා පල්ලිය කියන එක නේ. සමාන කතිරේ කියන ගමන් තේරෙනවා රෝහල කියන එක. ඒක මෙටනොමික්. යම්කිසි සංකේතයක් අනුව අපිට උපකරණයක් අනුව හිතා ගන්න පුළුවන් මේක ඒ ස්ථානය කියලා. එතකොට මෙතන කතා කරනවා මේ භාවිතා කරන දේවල් අනුව ඇය ධනවත් වෙනවා. සුඛෝභෝගී ජීවිතයක්, පහසුකම් සහිත ජීවිතයක් ඇයට ගත කරන්න පුළුවන් කියන එක. In addition, it අමතරව it also suggests යෝජනා කරනවා a life of bed of roses. රෝස මල් ඇතිරු සයනයක් කියන එක. යහනාවක් ජීවිතයක් කියන එක. In which she would not suffer from the slightest matter. ඇයට ජීවිතේ පුංචිම හෝ ගැටලුවකින් පීඩාවක් පත් වෙන්න අවස්ථාවක් නැහැ කියන එක කියනවා. බොහෝ දෙමව්පියෝ නූතන සමාජයේ අපේ සමාජයේ ඉන්න ගොඩක් දෙමව්පියෝ ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලොන්ගේ දරුවෝන් ඉගෙන ගන්න ඕනි. පුළුවන් තරම් ඉහළ මට්ටමේ ඉගෙන ගන්න ඕනි. නේ? පස්සේ සමාජයේ ඉහළම මට්ටමට යන්න ඕනි. නේ? should climb up the higher step of the ladders. මෙතන ladders කියන ඉනිමග සමාජ ඉනිමග කියන එක. And they should be able to find out white collar jobs. ලෝකේ තියෙනවා රස්තාවල් ආකාර දෙකක්. There are two types of jobs in the world. Blue collar jobs, නිල් කොලර රස්සා සහ සුදු කොලර රස්සා කියලා අපි කියන්නේ. දැන් ඉංජිනේරුවෙක් කියලා කියන්නේ දොස්තර කෙනෙක් කියලා කියන්නේ white collar job එකක්. carpenter, laborer කියන්නේ blue collar job එකක්. මේ වචනේ එන්නේ ඇමරිකාවෙන් එන වචනයක් මේකට ලියා ගන්න තේරුණා. Okay. So once you have a white collar job, අපේ ජීවිතයේ white collar job එකක් තියෙනවා අපි දන්නවා සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් ඔයාලට. but ඒ වුණාට ත්‍රිවිධය කියන්නේ contradictory idea එකක්. contradictory කියන්නේ පරස්පර කියන එක. පරස්පර සහ අදහසක් කියන්නේ. උඹ පුංචි රත්තරන් සපත්තු දාගෙන කොහොමද මිටියාවතේ සෙල්ලම් කරන්නේ? නේ? ඒ අම්මගේ ආදරේ බලන්න. The one page is there. That means the little daughter of the narrator or my little girl plays on the meadow. She is quite familiar with it. මිටියාවතේ සෙල්ලම් කරන මිටියාවත හුරු පුරුදු ගැහැල් ළමයා. The poetess reiterates කියන්නේ යලි ස්ථාපනය කරනවා නැවත පවසා සිටිනවා කියන එක. The poetess reiterates her fear ඇගේ බය නැවත පවසා සිටිනවා that මොකද්ද if she is made into a princess අය කුමාරිකාවක් වුණොත් she would look for better and more convenient places අය හොඳ සුවපහසු ස්ථාන සොයාගෙන යයි කියන එක දැන මෙඩෝ මිටියාවතකට වඩා හොඳ තැනකට යයි. Tiny golden slippers මම කිව්වා මේක සංකේතාත්මකයි. ඒක යෝජනා කරන්න නියෝජනය කරන්නේ ළමයෙක් who was born with a silver spoon in her mouth. මේක idiomatic එකක්. born with a silver spoon in her mouth කියන්නේ සියලු සැප සම්පත් සහිතව ඉපදුණු දරුවෙක් කියන එක. රිදී හැන්දක් කටේ ගහන් උපන් එක. ඒ golden slippers symbol එකනේ. මෙතන idiomatic එකක් ගන්න. But the narrator hints කවියා මොකද ඉඟි කරන්නේ අපිට that she lives hand to mouth life. What is a hand to mouth life? අතෙන් කටට ජීවිතයක්. ඒ කියන්නේ ඊටම දුප්පත් ජීවිතයක් නේ.
වැඩ කරොත් කන්න පුළුවන් ජීවිතයක්. තමන් හදාගන්න දේ තමන්ට කන්න පුළුවන් ජීවිතයක්. අමාරු ජීවිතයක්. එයා ගත කරන්නේ. So ultimately, if the child in future was lucky enough to become a princess, she would be definitely deprived of her. අනිවාර්යෙන් අම්මා දාලා යනවා. ඉතින් අම්මාත් එක්ක ඉන්න විදියක් නෑ. සැප හම්බ වෙනකොට යනවා තමයි. අපි අර මං කතා නොකරපු යම්යම් පැති ටිකක් මෙතන පේනද ඔයගලන්ට? ඒක තියෙනවා මෙතන. තුන්වෙනි කවිය තුල කවියා ඉදිරිපත් කරන්නේ ක්ලයිමැක්ස් එක. ක්ලයිමැක්ස් කියන්නේ උච්ච ස්ථානය. මේ සිදුවීම් මාලාවේ උච්චත්වය අපිට පෙන්වනවා. කවියා මේ පුංචි කෙල්ලව ඔසවනව තව පියවරක් උඩට කුමාරිකාව රැජිනක් කරනවා. And even less do I want them one day to make her queen. Queen could be the ruler of a country, or she could be a queen of a king. බොහෝ දෙමව්පියෝ ළමයි ලොකු මහත් වෙනකොට when their children grow up into their elderly age, look for suitable partners. හොඳ සහකරුවෙක් සහකාරියක් හොයලා දෙන්න උත්සාහ කරනවා. But it appears that most of them are really in a rat race. What is rat race? මීතරංගේ කලබලකාරී ගමනක දුවනවා to pick out the best partner නේ. ඒගොල්ලෝ හොඳ පාර්ට්නර් කෙනෙක් හොයාගෙන ඔහේ ඉබාගාති දුවනවා. These two words, suitable and best, are based on their assets and ranks. සහකාරය හොයන්නේ කොහොමද? assets කියන්නේ ඔහුගේ වස්තුව අනුව, ranks කියන්නේ තත්ත්වය අනුව. කොහොමද තමයි සහකාරය හොයන්නේ? The society wants to make the little girl a queen. මේ කාන්තාව queen කෙනෙක් වෙනවා නම් හරි සැප සම්පත් තියෙන, සල්ලි තියෙන, බලය තියෙන කෙනෙක්. ඒතර ඕන කෙනෙක් මෙයා විවාහ කරගන්න උත්සාහ කරනවා නේ. They would put her on a throne where I could not go to see her. This is really a practical social tragedy. මේක අතිශය ප්‍රායෝගික සමාජ ශෝකාන්තයක්, tragedy එකක්, දුක්ඛාන්තයක්. That most parents are unable to reach. බොහෝ දෙමව්පියන්ට ළඟා වෙන්න බැරි or approach their children. ඔවුන්ගේ දරුවෝ ගාවට යන්න බැරි දවසක. When the latter මෙතන children කියන එක latter කියලා කතා කරන්නේ දෙවනුව සඳහන් කරලා කියන එක achieves highest positions in the society. සමාජයේ ඉහළ මට්ටමට ගියාම. අනෙක් අතින් කියනවා නම් on the other hand the poetess has been able to promote the maternal love. කවියා මෙතන මතු කරන්නේ මාතෘ සෙනෙහස කියන එක. Of the narrator in the whole poem, මේ සමස්ත කවිය තුලම. It is natural, ස්වභාවිකයි that her child is the most precious thing. අම්මට මේ ලෝකයේ වටිනම දේ තමයි තමන්ගේ දරුවා. මේ ලෝකයේ තියෙන වටිනාම දේ එයාට ඒක. This phenomenon of nature, මේක සබාදහම් සංසිද්ධියක්. phenomenon කියන්නේ සිද්ධියක්, සංසිද්ධියක් කියන එක. Depicted in the poem, depicted කියන්නේ විද්‍යාමාන කරනවා, විදහා දක්වනවා මේ කවිය තුළ magnificently. අනගි භවනීය ලෙස මේ වැඩේ කරනවා. Mother takes a little daughter as my little girl, and it is repeated several times. කීප පාරක් මේ කතාව අම්මා කියනවානේ. මගේ පුංචි කෙල්ල, මගේ කෙල්ල කියලා කියනවා. The language, පාවිච්චි කරන භාෂාව that has been used there to arouse emotion. Arouse කියන්නේ ඇති කරනවා, උත්පාදනය කරනවා කියන එක emotions හැඟුම් අපේ. It is undoubtedly කිසිදු සැකයක් නැහැ emotional language. මේක භාවාත්මක භාෂාවක්. It is very emotional. It affects our hearts. අපේ හදවතට බලපානවා. හදවත රිද්දන භාෂාවක්. Apart from that, in each stanza, සෑම කවියක් තුලම she reveals එළිදරව් කරන්නේ how she lavishly delivered her love to her daughter. Lavishly කියන්නේ දැවැන්තව, දැටිව නේ. කිසිම දෙයක් හිතන්නේ නැතුව එක එල්ලේ අය දෙනවා ඇගේ සෙනෙහස. බුඩා ගැනීම හතරක් අපිට තුනක් කතා කරනවා නේද? I could not comb her hair. And when night came, no longer would she sleep at my side. I could never rock her. This really a portrait of a mother's deep love. Portrait කියන්නේ චිත්‍රණයක් කියන එක. හරස් පැතිකඩක් කියන එක.
මේ අම්මා කෙනෙක්ගේ ගැඹුරු ආදරේ සැබෑ පැතිකඩ. මේ මතකයන් සමග the poetess makes it emotional one. මේ කවිය භාවාත්මක හැඟුම්බර කවියක් කරනවා. ඒ නිසාම කවියේ තියෙන කාව්‍යමය වටිනාකම කියන එක ප්‍රවර්ධනය වෙනවා. enhances කියන්නේ වර්ධනය ප්‍රවර්ධනය වෙනවා. The imagery the poetess creates throughout the poem. මේ කවිය තුළ අපි දකිනවා විවිධ අවස්ථාවලදී කවියා රූපක නැත්නම් image රූප භාවිතා කිරීමක් උත්සාහ කරනවා. ඒවා දෙවන්තව දායක වෙනවා enrich කරන්න පෝෂණය කරන්න මේ කාව්‍යමය වටිනාකම කියන එක. ඇය කතා කරන අවස්ථාවන් incidents she mentioned are quite common in the society. අපේ සමාජයේ බොහෝ පොදු සිද්ධාන්ත කීපයක් ඇය කතා කරනවා. කොහොමද අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ දියණියගේ කොණ්ඩ පීරන්නේ? කොහොමද අම්මා කෙනෙක් නිදාගෙන ඉන්නකොට ඇයව තුරුල් කරගෙන ඉන්නේ, හගින් පැනඳගෙන ඉන්නේ, ඇගේ බොසම් තුරුලේ. How she tries to put the child just rocking. කොහොමද නලවලා දරුවෙක් නිදාගන්නේ අම්මගේ උකුලේ ලැප් එකේ තියාගෙන නලවන්නේ කොහොමද කියන සංකල්ප මෙතන ගන්නවා. All these pictures are drawn up in the reader's mind. මේ සියලු රූපයන් පාඨක අපගේ මනස්තලය තුල මවනවා. මවල පෙන්නනවා. This paragraph, the whole incident is conveyed using the symbols of metaphor. සමස්ත සිද්ධාමයම ගලණය වෙන්නේ සංකේත ස්වරූපයෙන්. සලෝ, princess, the queen මේ හැමෝම අපි දකිනවා මෙතන ඉන්නවා. මේ රූපක තුන, metaphors තුන really coincide with the theme of the poem. කවියේ තේමාවත් එක්ක සමපාත වීමකට ලක් වෙනවා. The poetess exposes her fear. Expose के निरावरणය කරනවා. කවියා නිරාවරණය කරනවා ඇගේ බය. Whether she will be deprived of her daughter, දරුව නැති වෙයිද මට? ඇය මංව දාලා යයිද කියන බය. The swallow flies into the high sky seeking more opportunity to enjoy its freedom. A child, when she grows up, becomes exposed to the outside world. දරුවෙක් ලොකු මහත් වුණාම බාහිර සමාජයට විවෘත වෙනවා. ඉතින් ඇයට අවස්ථාව හම්බ වෙනවා සදාහරිත ලෝකයක් හොයාගෙන යන්න. කුමාරිකාවක් endowed with so much pleasure of life. ජීවිතයේ කොයිතරම් සැප සතුට තියෙන කෙනෙක්ද? This mother has the fears that her daughter too would leave her looking for pleasures. සතුට හොයාගෙන මගේ දරුවා යයිද? The queen is the personality who owns the powers of domination. Domination කියන්නේ ඒකාධිකාරී බලය කියන එක. අනුන්ව පාලනය කරන්න පුළුවන් බලය. Authority, අධිකාරී බලය කියන එක. If a daughter reached such a high position, poor mother would be unable to reach this child. amma කොහොමද යන්නේ දුප්පත් අම්මා? මේ දුප්පත් අම්මා කෙනෙක් ඉන්නේ. The poetess has precisely juxtaposes the three meta juxtaposes කියන කලවම් කරනවා නේ. mixing මේ metaphors තුන කලවම් කරනවා අර පුංචි කෙල්ලගේ ජීවිතයත් එක්ක. හරි අර කොලේ ගන්න ඕල්ලන්ගේ අපි උත්තරේ හදාගමු. So take that paper, පුතේ කොලේ ලියන කොලේ ගන්න ප්‍රශ්න මන් දෙනවා. Write the question, ලියාගන්න ප්‍රශ්නේ.
The which one? No, sorry. The poem Fear by Gabriela Mistral reveals the real love of her mother under a very powerful poetic structure. So it is better if you want, you can take this part. Under a very powerful poetic structure, the poem Fear by Gabriel Mistral reveals the real love of a mother. That pattern is better. Right. So we can go to the introduction. Young Palavani Chedete. So the end introduction is the first paragraph. Palavani Chede. So here we have to write something about the author. අපිට author ගැන ලියන්න ඕනේ. මොන හරි දෙයක් අපි විස්තර ටිකක් හොයාගත්ත author ගැන. නේ? ඒකෙත් වැදගත්ම කාරණා විතරයි අපි සලකන්නේ මෙතනදී. නේ? ඊට පස්සේ link to the theme. තේමාවට පුංචි සම්බන්ධයක් අපි කරන්න උත්සාහ කරනවා. දැන් මොනවද කවියා ගැන තියෙන විස්තර අපිට? මෙක්සිකන් චිලි නේද? චිලි ඩෙන්ටිටි එක ගැන අපි කතා කරා යකේ. එයාගේ මොකක් සම්මානයක් හම්බුනේද පුතේ? මොකද්ද? එයා ෆෙමිනිස්ට් නේ. ෆෙමිනිස්ට් ව්‍යාපාරය තුල හිටියා. එයාට හම්බුනාද නොබෙල් සම්මානය හම්බුනාද? මොන්ද ඔයගොල්ලෝ ලිව්වද පොයින්ට්ස් වල කියලා? First Latin American to receive ඒක අපි කතා කරා නේද? ඒ පොයින්ට් එක වැදගත් වෙනවා මෙයාගේ. සහ බලන්න ඇගේ තේමාවන් හරි මොකක් කර දෙයක් තිබුණා නම් ඒක වැදගත් වෙයි අපිට. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් තියෙන්නේ. එතකොට සුබෝධ ලෙස අපි දන්නවා මේ ලතින් ඇමරිකානු කට්ටියගේ දැවැන්ත සෙනෙහසක් තියෙනවා දරුවන්ට නේ. ඒකත් මතක් කරන්න පුළුවන් මෙතන ඕන්න. කොහොම හරි fear කියන මාතෘකාව තුළ අපි හිතුවට ඒක ටිකක් හොර පැත්තට හොර HOR කියන ත්‍රාසය අමුතු පැත්තෙන් හොර බය හිතෙන පැත්තට ගියා කියලා හිතුවට ඇත්තටම එයා කතා කරන්නේ සමාජයේ නොපෙනෙන බයක් ගැන. එයා කතා කරන්න උත්සාහ කරන්නේ හැම අම්මා කෙනෙක් තුළ තියෙන බයක් ගැන. නේ? හැම අම්මා කෙනෙකුටම පොදු වෙච්ච බයක් ගැන නේ. අපි විතරක් තුළ නෙවෙයි සත්ත්ව ලෝකයේ පවා තියෙන්න පුළුවන් එක්තරා ආකාරයක බයක් ගැන තමයි අම්මා කතා කරන ඒ කවිය කතා කරන උත්සාහ කරන්නේ. ඒ අම්මා කෙනෙක්ගේ බය කියන එක. නේ? අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් තියෙන බය ගැන. කියලා පළවෙනි ඡේදය අපිට ඉවර කරන්න පුළුවන්. රයිට්. නාඩි 3ක් විතර දෙන්නම් ටක් ගාලා ලියමු ෆස්ට් පැරග්‍රාෆ් එක.
හරි මම කතා කරන ඉස්සරහට පළවෙනි ඡේදය ලොක් කරන්න යන්න එපා. පළවෙනි ඡේදයේ ගොඩක් වෙලාවට වචන 50ක 60ක වගේ ඡේදයක් එන්න ඕනි. කුඩා ඡේදයක්, ඉතා සාරාංශගත ඡේදයක් එන්න ඕනි. ඒකට වැඩි බරක් අපි දැන් උත්සාහ කරන්නේ නැහැ. So second paragraph එකේ intro එකක් අවශ්‍යයි. මේ intro එකට ලියන්න ඕනි socialization කියන concept එක. නේ? socialization ලියන්න එපා දැන් මම පස්සේ ලියමු. socialization. ඒත් මහා ලොකුට කතා කරන්න බෑ socialization කියන්නේ මොකද්ද කියන එක. සබහා දහම තුලත් අපි දකිනවා මවසෙනිහස කියන එක. නේ? සත්තු හදනවා, පැටව හදනවා, උන් ඉන්නවා යනවා ඒක අපි දකිනවා. හැබැයි මානවයා වෙනස් කියලා අපි කතා කරා. මානවයා සබාධාපයෙන් වෙනස් වෙලා සමාජීය වෙන්න උත්සාහ කරා, urbanized වෙන්න උත්සාහ කරා, industrialized වෙන්න උත්සාහ කරා. ඒ නිසා සමාජය තුළ යම් යම් බෙදීම් ඇති වුණා. අපි කියනවා සමාජය stratify වුණා කියලා. stratify බෙදුණා, ස්තර වුණා කියන එක. මේ සමාජ බෙදීම නිසා නිරන්තරයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තියෙන විදිහට කවියා උත්සාහ කරන්නේ මේ ෆියර් කියන කවිය තුළ අම්මා කෙනෙක්ගේ ආදරය දිහා කතා කරන්නේ දරුවෙකුට තියෙන. එතකොට මේ බය ඇති වෙන්නේ අර වෙනස නිසා සමාජයේ නේ. එතකොට එයා සංකේත තුනක් භාවිතා කරලා තමයි මේ කවිය රූපණය කරන්නේ, කවිය හදන්නේ. එයා වර්සස් තුනක් පාවිච්චි කරනවා, වර්සස් තුනේ සිම්බල්ස් තුනක් පාවිච්චි කරනවා. ඒ සිම්බල් තුන භාවිතා කරමින් තමයි බය කියන එක පෙන්වන්නේ. එයා පළමුව සැලෝ කියන සිම්බල් එකත්, දෙවනුව ප්‍රින්සස් කියන සිම්බල් එකත්, තෙවනුව ක්වීන් කියන සිම්බල් එකත් පාවිච්චි කරනවා අම්මා කෙනෙක්ගේ බය මොකද්ද කියලා පෙන්වන්න. අන්න ඒ ටික ගන්න සෙකන්ඩ් පැරග්‍රාෆ් එක ලොකු පැරග්‍රාෆ් එකක්. ඒකේ මුල් අවස්ථාව ඉන්ට්‍රොඩක්ෂන් එකට. විනාඩි 2ක් විතර දෙන්න ලියා ගන්න.
right. එතකොට මම ඊටු ටික පොඩ්ඩක් කතා කරන්න පුතේ. අපිට වෙලාව පොඩ්ඩක් ගැටලුවක් තියෙන නිසා. මෙන්න ආකෘතිය හදාගන්න ඕගොල්ලෝ මම වෙන්න ඕන ටික කියන්න. ඒක උත්තරේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. දැන් අපි ඉන්නේ second paragraph එකේ. we are in the second paragraph. අපි යනවා උපඡේදයකට sub paragraph එකට යනවා. ඊළඟ රූලෙන් ගන්න ඔයගොල්ලෝ පටන් ගන්න විදිය මේක. second paragraph එකේ sub paragraph තුනක් අපි කඩනවා. පළවෙනි sub paragraph එක දාන්නේ සොලෝගේ කතාවට. ඊළඟ sub paragraph එක පින්ස්ගේ කතාවට. තුන්වෙනි එක ක්වීන්ගේ කතාවට දාන්න ඕනේ. ඒතර මේ sub paragraph එකක විස්තර කරන්න ඕනි කවියා මොකද්ද කිව්වේ නේ සැලෝ කෙනෙක් වෙන්න එපා කියලා කියනවනේ පළවෙනි කවියේ නේ මම කැමති නෑ මගේ දරුවා සැලෝ කෙනෙක් වෙනවට උපුටා ගැනීම ගන්න පුළුවන් කියනක එයා අහසට පියාඹලයයි මං ගාවට ආපහු වෙන්නේ නැති වෙයි මගේ ඇඳ මේ වගේ ඇඳක් ඔබට පහසුකම් නැහැ එහෙනම් කතාවක් අපි කතා කරානේ නේ එයා මෙතන කූඩු හදාගනි මට එයාගේ කොණ්ඩේ බිරන්න හම්බ වෙන්නේ නැහැ කියන ගැටලුව මෙතන තියෙනවා. සහ ඒ ගැටලුව කතා කරනකොට කවියා භාවිතා කරපු සුවිශේෂී තාක්ෂණික ක්‍රමයන් කතා කරන්න ඕනේ. මොකද ප්‍රශ්නේ තියෙනවා poetic structure එක කතා කරන්න ඕනේ කියන එක. එහෙනම් අනිවාර්යයෙන්ම පැරාග්‍රාෆ් එක තුලට උපුටා ගැනීම සහිත පැහැදිලි කිරීම ඒ වගේම භාවිතා කරලා තියෙන තාක්ෂණය ගන්න සිම්බල් එක ගන්න සිම්බල් එක. ඇයි සැලෝ කියන සිම්බල් එක භාවිතා කරලා තියෙන්නේ? සැලෝ කියන්නේ මොන වගේ කුරුල්ලෙක්ද? නේ? ඒතර එයා කොහෙද යන්නේ? අර එයා කතා කරන ඊයුස් වල කූඩු හදාගත්තා මොකක්ද තියෙන ප්‍රශ්නේ මම ළඟා වෙන්න බැරිකම. අන්න ඒ වගේ ඔයගොල්ලෝ කාරණා දෙකක් කරන්න ඕනේ. උපුටා ගැනීම සහිත පැහැදිලි කිරීම සහ තාක්ෂණික මෙවලම් කොහොමද භාවිතා කරලා තියෙන්නේ කියන එක කතා කරන්න ඕනේ. එතකොට ඡේද තුනක් හැදෙනවා. හරි? ඊට පස්සේ උත්තරේ හරිනේ. ඉතින් හැම එකෙම මම පෙන්නන්නේ මොකද්ද? මේ අම්මා කෙනෙක්ගේ ආදරේ. මේ පෙන්නන්නේ අම්මා කෙනෙක්ගේ ආදරේ. කියලා හැම එකෙම මම මතු කරන්න ඕනේ. උත්තරය ඉවර කරන්න පුළුවන් අලුත් ඡේදයකින්. ඒක third paragraph එක. ඒතකොට third එකෙන් තමයි අපි උත්තරය ඉවර කරන්නේ. ඒක last paragraph වෙනවා. නැත්නම් අපි conclusion කියලානේ කියන්නේ ඒකට නේ. අවසානය නිගමනය කියන එක නේ. ඒතර ඉවර කරන්න පුළුවන් ඔයාලට මේක විශ්වීය මාතෘකාවක් සම්බන්ධ යුනිවර්සල් ටොපික් එකක් අරගෙන තියෙන්නේ. මවසෙනෙහස කියන එක parental love කියන විශ්වීය මාතෘකාව මෙයා මෙතනට ගන්නේ.
එතන මේ කවිය ෆිය වුණාට ෆිය කියන වචනේ කතා කරන්නේ නැහැ කියලා අපි කිව්වනේ නේ. එහෙම නොකිය අමුතුම ස්ට්‍රක්චර් එකකින් පෙන්නනවා අම්ම කෙනෙක්ගේ ආදරය කියන්නේ මොකද්ද කියන එක. අම්ම කෙනෙක් මොකටද බය වෙන්නේ? දරු සෙනෙහස නැති වේද? අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා දරුවෝ අම්මලා දාලා යනවා නේද? අම්මලා තනි වෙනව නේද? කියන මේ සමාජ ගැටලුව කතා කරන්න මේ චිලියන් පොයටිස්ට හැකියාව හම්බෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් මේ කවිය සැබෑ අම්ම කෙනෙක්ගේ ආදරය පෙන්වන සහ ඊටම දැවැන්ත ආකෘතියක තියෙන කවියක් කියලා. ඔන්න ඒක අවසාන. එහෙනම් ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ලියලා මට උත්තරේ බලන්න ඕනේ.